සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි වෙනද වගේම මේ නව වසරක් ආරම්භ වීමත් සමගම වසරක් ගෙවි නව වසරක් ආරම්භ වීමත් සමගම අපි සියලු දෙනාම මේ ධර්ම දේශනාවෙන් හමු වන පළවෙනි දිනය. ඒක නිසා පින්නතුනි වසරක් වේගයෙන් ගත වුණා. ඒ වසර අවසන් වෙලා අලුත් වසරක් අපිට ආරම්භ වුණා. ජීවිතයේ හැටිත් මෙහෙම තමයි. වසරක් ගෙවුණා කියලා කියන්නේ අපි වසරකින් මාරයාට ලං වුණා කියන එක. මරණයට ලං වුණා කියන එක. ඒ නිසා දවසින් දවස අවුරුද්දෙන් අවුරුද්ද මාසයෙන් මාසය මොහොතින් මොහොත අපි ළඟා වෙන්නේ කොහාටද? අපි ළඟා වෙන්නේ මරණය කරා. අපි කවුරුත් කැමතිද මැරෙන්න? අපි කවුරුවත් කැමති නෑ මැරෙන්න. අපි කවුරුත් කැමති මොහොතක් හරි ජීවත් වෙන්න. අපි කවුරුත් කැමති මොහොතක් හරි ජීවත් වෙන්න. සමහරු කියනවා පින්නතුනි මම නම් මැරෙන්න හරි කැමතියි කියලා. එහෙම කිව්වට අපි මැරෙන්න ගියාම මරණයටපත් වෙන්න ගියාම ඒක හරි වේදනාවක්. ඒ වේදනාව නිසා නැවත බේරින්න හදනවා. ඔබ දැකලා ඇති, අහලා ඇති. ඔය දියේ ගිලුණ එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න, තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න නැත්නම් විනාශ කරගන්න අය දැකලා ඇති සමහර විට. ඔය දියේ ගිලිලා මරණයටපත් වෙන අය, ජලයට පනිනවා මරණයටපත් වෙනවා, මැරෙනවා කියලා. ඒ පැනලා ටිකක් වෙලා යනකොට තමයි වතුර ටික ටික පෙවෙනකොට තමයි මේ මරණයේ තියෙන වේදනාව තේරෙන්නේ. ඊට පස්සේ බලනවා බේරෙන්න. ඉතින් ඒ අය අහුන දෙයක් තදින් අල්ල ගන්නවා. මොකද මරණ බිය නිසා. ඒක නිසා අපි කවුරුත් මරණයට බයයි. අපි කවුරුත් මරණයට කැමති නැහැ. හැබැයි කැමති නැහැ කියලා මේ මරණය අපි කරා එන්නේ නැතුව තියෙන්නේ නැහැ. අපි වේගින් මරණය කරා ගමන් කරනවා. මේ සත්‍ය වැඩි වේගයෙන්ම ගමන් කරන්නේ මරණයට. මේ ලෝකේ තියෙන වේගවත්ම දේ තමයි මේ සත්‍ය ජරා මරණයටපත් වීම. ඉතින් ඒක නිසා ඒක අපි අවබෝධ කරගන්නට ඕනේ. අවබෝධ කරගෙන කටයුතු කරන පිරිසක් නිසා තමයි මේ වැඩසටහන් වලට නිතර ඔබ සම්බන්ධ වෙන්නේ. මොකද මේ අයට මේ පින්නතුන්ට බොහෝ කැමැත්තක් තිබෙනවා. දෙඩි කැමැත්තක් තියෙනවා මේ සංසාරයෙන් කොහොම හරි ගොඩ යන්න. මේ පිරිස මේ පින්නතුන් දන්නවා මේ සසරේ තියෙන දුක. ඔය ඇත්තෝ ගෙදර එදිනෙදා ගත කරන ජීවිතවල සැපක් කියලා අපි හිතාගත්තට තියෙන දුක කොච්චරද කියලා ඔය ඇත්තොන්ට දැන් අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තියෙන නිසා තමයි මේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. මේ ධර්මයේ පිහිට පිළිසරණ හොයන්නේ. අපිට මොනතරම් සැප සම්පත් තිබුණත් මොනතරම් ධන දහන්නේ තිබුණත් ඒ සියල්ල මරණයෙන් අවසන් වෙනවා. මෙලෝ ජීවත් වෙන්න පමණයි ඒවා තියෙන්නේ. හැබැයි පරලෝකට ඒවා අපිට ගෙනියන්න බෑ. එහෙනම් අපිට එකම පිළිසරණ තමයි ධර්මය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ.
ඒ පිළිසරණ තියෙන කෙනා පින්නතුනි කිසි දෙයකට බය වෙන්නේ නැහැ. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනා ඒ කිසි දෙයකට බය වෙන්නේ නැහැ. කිසි දෙයකින් සැලෙන්නේ නැහැ. ඒක නිසා ඔය ඇත්තොත් කිසි දෙයකින් සැලෙන්නේ නැති පිරිසක්. ඒ හැම අපේ හිත හදා ගන්න ඕනේ. දැන් අපි හැම සිකුරාදාවකම ධර්ම දේශනාවක් ඒ වගේම භාවනා වැඩසටහනක් සිද්ධ කරනවා. දැන්ට වසරක් පමණ අපි මේ භාවනා වැඩසටහන ආරම්භ කරලා ඉතින් ඒක නිසා මේ පින්නතුන් මම හිතනවා කල්පනා කරනවා ඔබේ ජීවිතේ හරියට එක අංගයක් කරගෙන මේ භාවනාව ඔබ භාවනා කරනවා කියලා මම හිතනවා. ඔබ ඔබේ ජීවිතේ නිතර හැමදාම සුළු මොහොතක් ඔබ මහා ලොකු කාලයක් ගන්න අවශ්‍ය නැහැ. මුලින් ආරම්භ කරනකොට විනාඩි 5ක් 10ක් පමණ එතනින් ආරම්භ කරන්න. ඒ පුංචි වෙලාවක් අරගෙන තමන්ගේ ජීවිතේ මුලින්ම කරන්න ඕනේ මේ භාවනාවට කාලයක් වෙන් කරගන්න එක. ඒක ඒතකොට ජීවිතේක අංගයක් බවට පත් වෙනවා. ඒ ජීවිතේක අංගයක් බවට පත් වුණාම පින්නතුනේ ඒක ශරීරයට බද්ධ වෙන දෙයක් වෙනවා. කොහොමද? බුදුහාමුදුරු පෙන්ලා දෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල පංච ඉන්ද්‍රිය කියලා කොටසක් තියෙනවා. දැන් අපි දන්න ඉන්ද්‍රිය පහ තමයි ඇස කන් නාසය දිව ශරීරය. එතකොට පින්නතුනි මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් මේ ශරීරයටම බද්ධ වෙලා තියෙන කොටසක්. මේ ඉන්ද්‍රියන් පහම ශරීරය තුල තියෙන කොටසක්. ගමනක් බිමනක් යනකොට වැඩට යනකොට ලංකාවට යනකොට එහෙම නැත්නම් යාළුවෙක් ගෙදර යනකොට පාටියකට යනකොට පන්සලට එනකොට මේ ඉන්ද්‍රිය පහම අපි අරගෙන යනවා. ඒවා තියලා යන්නේ නැහැ. මොකද ශරීරයට බද්ධ වෙලා තියෙන නිසා. ඒකින්ද බුදුහාඳුරු පෙන්ලා දෙනවා අන්නේ ඉන්ද්‍රිය පහක් වගේම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල බුදුහාඳුරු පෙන්ලා දෙන පංච ඉන්ද්‍රිය ධර්ම දිනු කරගන්න. මොනවද මේ? ශ්‍රද්ධාව, විරිය. විරිය කියලා වීරිය. වීරිය ඇති කරගන්න. මේ නිවන් දකින්න කොහොමද වීරියක් ඇති කරගන්නේ? ඒ වීරිය ඔබ හදා ගන්න ඕනේ. ඔබට ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව තියෙන කෙනා තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ තියෙන කෙනා අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාගේ වැඩෙනව පින්නතුනි ශ්‍රද්ධාව තියෙන කෙනාගේ වීරිය වැඩෙනවා. මම කොහොම හරි මේ සසරින් ගැලවෙන්න ඕනා කියලා ඒ පුද්ගලයා කල්පනා කරනවා ඒ කෙනා. මොකද මේ සංසාරේ බය දකින්නවා. බය දකින්න නිසා කොහොම හරි මේ සසරින් ගොඩ යන්න ඕනේ කියලා චේතනාවක් එනවා. එනකොට වීරිය වඩන්න හිතෙනවා. අනේකට කියනවා වීරියස්. ශ්‍රද්ධාව ඔබ ගාව තියෙනවා, වීරිය තියෙනවා. ඊළාට ඒ වීරිය වඩනකොට සිහියක් එනවා. බොහෝම සිහියෙන් තමයි මේ වීරිය වඩන්නේ. ඒ සිහිය ඇති කරගෙන තමයි සතිය. ඒකට කියනවා සිහිය, සතිය. මේ සිහිය ඇති කරගෙන නිවැරදි සිහියක් ඇති කරගන්න. ඒ ඇති කරගෙන යනකොට එනකොට භාවනා කරනකොට බුදුන් වඳිනකොට වැඩපළ කරනකොට ඇඳුම් අඳිනකොට කෑම කනකොට ඔබ මේ සිහිය වර්ධනය කරගන්න බලනවා. සිහිය වර්ධනය වේගෙන යනකොට ඒ තැනත්තා කෙරෙහි තවත් අංගයක් පිහිටනවා. සමාධිය. අන සිහිය වර්ධනය වෙනකොට සිහිය දියුණු වෙනකොට ඒකට අපි කියනවා සමාධිය කියලා කියනවා. සමාධියත් ඇති වෙනවා. අනේ සමාධිය තුළින් චිත්ත සමාධිය තුළින් ප්‍රඥාව දිනු කරගන්න පුළුවන් වෙනවා. ඒතර ඔබ කල්පනා කරලා බලන්න ඕනේ මගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් වර්ධනය වෙලාද කියලා ඔබ දැනගෙන අවබෝධ කරගෙන විමසලා බලලා තමා තුළින්ම ඔබ සතුටටපත් වෙන්න. මගේ මේ ඉන්ද්‍රියන් වර්ධනය වෙලානේ තියෙන්නේ. මේ ඉන්ද්‍රියන් මගේ ටික දියුණු වෙලානේ තියෙන්නේ කියලා ඔබට සතුටටපත් වෙන්න පුළුවන්. මොකද මේ පුරා වසරක කාලයක් ඔබ මේ වැඩසටහනත් සමග ඉන්නවා. ඒ වගේම ඊට පෙරත් ඔබ මේ වගේ වැඩසටහන් වලට නිතර සම්බන්ධ වෙන්න ඇති. ඒ වැඩසටහන සමග ඔබ ධර්ම ශ්‍රවණය කරනවා, භාවනා කරනවා, මේ වගේ ආගමික වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. ඒ තුළින් ඔබට මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය, පංච බල මේ කාරණා වර්ධනය වෙලා තියෙනවා. අපි දවසක අපි සාකච්ඡා කරමු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව. ඒවා සාකච්ඡා කරනකොට ලොකු සතුටක් දැනේ. ඔබ තුළ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මොනතරම් වර්ධනය වෙලාද කියලා. ඉතින් පිළිතුරු අපි නොදැනුවත්ම තමයි වර්ධනය වෙන්නේ.
අපි මේ මාර්ගයේ ඉන්නකොට නිතර භාවනා කරනකොට නිතර මේ ධර්ම ශ්‍රවණය කරනකොට නිතර ජීවිතයේ එක අංගයක් කරගන්නකොට මේ භාවනාව හැමදාම දිනපතා ඔබ අවස්ථාවක් වෙලාවක් වෙන් කරගන්න. ඔබේ දරුවොත් පොළඹව ගන්න පුළුවන් ඔබට මොනතරම් ලස්සනද බලන්න එහෙම පවුලක් තියෙන එක. එහෙම දරුවොත් එක්කලා අම්මා තාත්තා දරුවෝ එක වෙලාවක ඔබට ඉඩ තියෙන වෙලාවක දරුවන්ටත් ඉඩ තියෙන වෙලාවක බුද්ධ වන්දනා කරනවා. ඒ දරුවන්ටත් ඒව හුරු කරන එක හරි වටිනවා. ඉතින් ඒක නිසා අපි හැදුනොත් තමයි අපි මේවා චාරිත්‍ර පුරුදු කළොත් තමයි අනාගතයට මේවා අරගෙන යන්නේ. ඉතින් ඒක නිසා පින්නතුනි මේ කාරණා ටික හිතේ තබාගෙන ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඉතින් පින්නතුනි අද අපි ධර්ම දේශනාවට මාතෘකා කරගන්නේ වෙනද වගේම අපි මේ මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව කියන මේ සූත්‍ර දේශනාව. අපි දින කීපයක් මේ සූත්‍ර දේශනාව පිළිබඳව සාකච්ඡා කළා දේශනා කළා. මේ සූත්‍ර දේශනාව තමයි අදත් මාතෘකා කරගන්නේ. මේක බොහෝ විස්තර සහිත දේශනාවක් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා. මේ සබ්බාසව සූත්‍රයේදී පින්නතුනි අවසාන සතියේදී මේ දේශනාවේදී අපි සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න මේ ආශ්‍රවයන් ප්‍රහාණය කරගන්න ක්‍රම 7ක්. ඒ ක්‍රම 7න් පළවෙනි කාරණාව තමයි මේ පින්නතුණම පැහැදිලි කරගමින් හිටියේ. පළවෙනි කාරණාව තමයි පින්නතුනි අත්ති ආසවා දස්සනා පහතබ්බා. ආසවා කියලා කියන ආශ්‍රවයන්. ඒ ආශ්‍රවයන් කියලා කියන්නේ අපි ගාව තියෙන කෙලෙස්. කෙලෙස් කියලා කියපුවාම පින්නතුනි මේක තියෙනවා රාගය. මේක තියෙනවා ද්වේෂය. මේක තියෙනවා මෝහය. මේ රාග, ද්වේෂ, මෝහ. ඒතර මේ රාගයේ තියෙන කොටස්. කොටස් 100 ගණන් තියෙනවා මේ රාගයේ. ඒ ආදරය කියලා කියන්නේ රාගය. මෞසෙනියස කියලා කියන්නේ රාගය. ඉතින් මේ වගේ බොහෝ කොටස් තියෙනවා. මේ ප්‍රධාන වශයෙන් මේ තුන තමයි තියෙන්නේ. මේ වගේම තමයි අනිත් දේවල් කොටස් වෙන්නේ. රාග, ද්වේෂ, මෝහ. මේ කියන මේ රාගයේ, ද්වේෂයේ, මෝහයේද අපි ගාව තියෙනවා. මේවා මේ ඉපදුනාට පස්සේ හැදුන දේවල්ද? ඉපදුනාට පස්සේ හැදුන දේවල් විතරක් නෙවෙයි. සසරේ අපි එකතු කරපු දේවල්. මේ සසරේ මොන තරම් අපි එකතු කරන්නේ නැද්ද? මේ රාගය, මේ ද්වේෂය, මේ මෝහය මොන තරම් එකතු කරන්නේ නැද්ද? අන්න ඒවට කියන අනුසය. එහෙම නැත්නම් ආශ්‍රව කියලා කියනවා. මෙන්න මේ ආශ්‍රවයන් ප්‍රහාණය කර දැන් ආශ්‍රවයන් පින්නතුනි දැන් අපි තුල තියෙන මේ ක්ලේශ ධර්ම මොනතරම් අපේ හදවත් තුල කිඳා බැහැලාද කියනවා නම් අපි නොදැනුවත්වම අපිට මේ ක්ලේශයන් ඇති වෙනවා. අපි හිතා ඉන්නවා මම නම් මේ වැරද්ද කරන්නේ නැහැ කියලා. හැබැයි අපි අතින් වැරදි වෙනවා. මං වෛර කරන්නේ නැහැ කවදාවත් කියලා හිතාගෙන අපි හිටියට අපි දන්නෙත් නැහැ අපි අතින් වෛරය ඇති වෙලා හිත ඇති වෙලා බැනලා එහෙම නැත්නම් රණ්ඩු වෙලා පස්සේ තමයි තේරෙන්නේ මම මෙහෙම දෙයක් වුණානේ මගෙන් කියලා. ඒ තරම් හිතේ කාවැදිලා තියෙනවා මේවා. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ පෙළ දුන්නේ සිහියෙන් ඉන්න. හොඳ සිහියෙන් ඉන්න. එනකොටම ක්ලේශ ධර්මයක් මේක ක්ලේශයක් කියලා දැනගන්න. අවබෝධ කරගන්න. ඒ තරමට අපේ හිත දියුණු කරගන්න ඕනේ. පින්නතුනි. දැන් කෙනෙක් බැන්නාම හරි ලේසි බනින්න අපිට. දැන් කෙනෙක් බැන්නාම අපි හරි ලේසියෙන් බයිනවා යාට. කෙනෙක් ගැහුවොත් අපි ලේසියෙන් අපිට ගහන්න පුළුවන්. බැන්නොත් බයින්න පුළුවන් ගැහුවොත් ගහන්න පුළුවන්. ඒක අමාරු නෑ. හරිම ලේසි. හැබැයි අමාරු දේ මොකක්ද? කෙනෙක් බැන්නොත් නොබැන යාට මෛත්‍රී කරන එක. ලේසිද අමාරුද? හරි අමාරු දෙයක්. ඒ අමාරු දේ තමයි කරන්න ඕනේ. අමාරුවෙන් ඒක කරපුවාම මේක ලේසි දෙයක් වෙනවා අවසානට. හරිම පහසුවෙන් මේ පුද්ගලයාට ඉවසන්න පුළුවන්. කෙනෙක් බනිනකොට, ගානකොට බෝසත් චරිතවල බලන්න ශාන්තිවාදී ජාතකයේ ශාන්තිවාදී තාපසයා ඔහුගේ අතපය කපනකොට මොනතරම් මෛත්‍රියෙන් යුක්තව කටයුතු කළාද අපිට හිතා ගන්නත් බෑ. ඒ තරමට හිත දියුණු වෙලා. ඔන්න බලන්න අපිට තමයි මදුරුවෙක් හරි වැහුවොත් අපිට දන්නේව නෑ අත ඒ මදුරුවාගේ වැදිලා. අපි හිතන්නත් කලින් ඒ අත ගිහිල්ලා මදුරුවාට වැදිලා. ඒ තරමට මේ ආශ්‍රවයන් අපි ගාව තියෙනවා. මෙන්න මේ කියන ආශ්‍රවයන්
ප්‍රහාණය කරගන්න ක්‍රම 7ක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ ක්‍රම 7ක්. එකක් තමයි මේ දස්සනා පහතබ්බා අත්ති ආසවා දස්සනා පහතබ්බා. මහණෙනි දැකීමෙන් හොඳට දැකලා දර්ශනයෙන් දැකලා හොඳට මේ වගේ දකින්න. දැකීමෙන් දුරු කරගන්න. දැකීමෙන් දුරු කරගන්න. මොනවද දැකීමෙන් දුරු කරගන්න? අපි කතා කළේ පින්නතුනි අපි හොඳට දකින්න ඕනේ. මොනවද දකින්න ඕනේ? මේ උපාදානස්කන්ධ දකින්න ඕනේ. හොඳට දකින්න ඕනේ. අපි හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ මේ උපාදානස්කන්ධ. කීපයක් පිළිබඳව විස්තර කළා. මොනවද මේ උපාදානස්කන්ධ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේවට ස්කන්ධ කියලා කියනවා. උපාදාන කියන්නේ අල්ල ගන්නවා. අල්ලගත්තාම ඒකට කියන්නේ උපාදානය. මේ රූපය කියලා කියන්නේ රූප ස්කන්ධය කියලා කියන්නේ දැන් අපිට මේ පේන භෞතික රූපය. දැන් අපිට පේනවා මේ රූපයක්. දැන් ඔය ඇත්තන්ට මාව පේනවා. දැන් ඔය ඇත්තන්ගේ ටීවී එකකින් හෝ ලැප්ටොප් එකකින් හෝ ඔබට පේනවා මාව. ඒතකොට ඔබ රූපයෙන් පේනවා. ඔබට පේන්නේ වර්ණයක්. මට පේන්නේ ඔබ වර්ණයක්. හැඩයක් සහ වර්ණයක් පේන්නේ. අන්න ඒකට කියනවා රූපය. ඒ රූපය හැදිලා තියෙන්නේ පරමාණු වලින්. පරමාණු වලටත් වඩා සියුම් අංශ ඒවට කියනවා රූප කලාප. ඒ වගේ තමයි හැදිලා තියෙන්නේ සෑම වස්තුවක්ම. එතකොට මේ රූප ස්කන්ධ මේක ස්කන්ධයක්. දැන් මේ ඔය ඇත්තන්ට මාව පේන ස්කන්ධය. අපි මේ ස්කන්ධය පංච ස්කන්ධයක් තමයි මේ දරාගෙන මේ රූප ස්කන්ධය. මේක රූපයක් විදිහට අපි දැක ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ අපිට පේන රූපයට අමතරව තවත් රූප තියෙනවා. ඒ තමයි චක්කු රූප. ඒ කියන්නේ මේ වර්ණ රූප. ඇහැට පේනවා වර්ණ රූප. කනට ඇහෙනවා ශබ්ද රූප. නාසයට දැනෙනවා ගන්ධ රූප. දිවට දැනෙනවා රස රූප. ශරීරයට දැනෙනවා ස්පර්ශ රූප. මෙන්න මේවත් රූප. ඒතකොට මේ රූපය කියන්නේ ස්කන්ධයක්. මේක බුදුහාඳුරු පෙන්නන ස්කන්ධයක්. මේක හොඳට අවබෝධ කරගන්න. රූපය. ඊළඟ දෙවෙනි කාරණාව තමයි වේදනා ස්කන්ධය. වේදනාව. මොකද්ද මේ වේදනාව කියලා කියන්නේ? චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥාන. චක්කුංච පටිච්ච රූපේ. ඒ කියන්නේ ඇහැට රූපයක් පේනවා. පේනකොටම වෙන්නේ මොකක්ද ඉස්සල්ලාම? චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥාන. චක්කු විඥාන උපදිනකොට ඒ චක්කු විඥාන උපදින්න පෙරම සිද්ධ වෙන්නේ තින්නම් සංගති පස්සෝ. ඒ තුනම එකතු වෙනවා. මොකක්ද එකතු වෙන්නේ? ඇහත් රූපයත් විඥානයත් සම්බන්ධ වෙනවා. ඇහත් රූපයත් විඥානයත් සම්බන්ධ වෙනකොට පින්නතුනි එතන සිද්ධ වෙනවා ස්පර්ශයක් නෙමෙයි. අර රූපයේ ඇහි තියෙන ඔපය එහෙම නැත්නම් මේකට කියනවා අපි ඇහි තියෙනවා වර්ණ රූප ගැටෙන ස්ථානයක්. එතන මේ ගැටෙනවා. ඒකට කියනවා පස්ස කියලා. ඒ ස්පර්ශ වුණාට පස්සේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? වේදනාවක් ඇති වෙනවා. වේදනාව කියන්නේ අපි අඳුර ගන්න මොකද්ද මේ වේදනාවක් ඇති වෙනවා. සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක්. සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක්. මේ කියන වේදනාවක් ඇති වෙනවා. මේකට කියනවා වේදනා ස්කන්ධය. ඒකට අපි ඇහෙන් වේදනා ස්කන්ධ ගන්න නැද්ද? ඇහෙන් ගන්නවා. කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ඇහෙන් රූප දකින්නකොට අපිට සැප වේදනා වෙනවා, දුක් වේදනා වෙනවා, මධ්‍යස්ථ වේදනා වෙනවා. කනින් ශබ්ද අහනකොට සැප වේදනා වෙනවා, දුක් වේදනා වෙනවා, මධ්‍යස්ථ වේදනා වෙනවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නකොට සැප වේදනා වෙනවා, දුක් වේදනා වෙනවා, මධ්‍යස්ථ වේදනා වෙනවා. ඊළඟ දිවෙන් රස බලනකොට සැප වේදනා වෙනවා, දුක් වේදනා වෙනවා, මධ්‍යස්ථ වේදනා වෙනවා. ශරීරයෙන් ස්පර්ශ ලබනකොට සැප වේදනා වෙනවා, දුක් වේදනා වෙනවා, මධ්‍යස්ථ වේදනා වෙනවා. ඔන්න බලන්න ඉඳ ගන්නකොටම සැපයි. අපි භාවනා කරන්න ඕ බණ අහන්න වාඩි වෙනකොට පන්සලට ඇවිල්ලා අපි හිතමු වාඩි වෙනවා කියලා බණ අහන්න භාවනා කරන්න. හරි සැපසේ දැන් හොඳට වාඩි වෙනවා. අන්න එහෙම වාඩි වුණාට පස්සේ ඒක සැප වේදනාව. ඔන්න අපි හිතනවා දැන් මේ හරි සැපයි දැන් ටිකක් සනීපයි. එහෙම නැත්නම් පහසුයි කියලා කියනෝනේ. පහසු ඉරියව්වකින් වාඩි වෙනවා. පහසුනේ. ඔන්න ටිකක් වෙලා යනකොට කොන්දත් රිදෙනවා, අතපයත් රිදෙනවා. හරි අමාරුයි. වටපිට බලනවා හේතු වෙන තැනක් තියෙනවද? ඇයි ඒ?
දැන් අර සැප වේදනාවම දුක් වේදනාවක් බවට පරිවර්තනය වෙනවා. බලන්න අපි මේ ශරීරයෙන් මේ ඉන්ද්‍රිය පහෙන්ම අපි කරන්නේ මොකද්ද? වේදනා විඳින එක. වේදනා විඳින එක. සැප දුක් උපේක්ෂා. ඒතකොට මේක තනිකරම වේදනා ස්කන්ධයක්. මේක වේදනා විදියට බැලුවොත් මේක වේදනා ස්කන්ධයක්. රූප විදියට බැලුවම රූප ස්කන්ධයක්. වේදනා විදියට බැලුවම වේදනා ස්කන්ධයක්. ඊළඟ සංඥා ස්කන්ධය. මොකක්ද මේ සංඥා කියලා කියන්නේ? අර වේදනාව අඳුර ගන්නවා. ආපු වේදනාව අඳුර ගන්නවා. රූපය දැකලා හොඳද නරකද සැපද දුකද උපේක්ෂාද කියලා අඳුරගත්තා. අඳුරගෙන සැපයක් නම් සැප වේදනාවක් කියලා අඳුරගෙන සැප වේදනාවක් කියලා දැනගෙන ඒක අඳුර ගන්නවා. මේක සැප වේදනාවක්, මේක හරි හොඳයි, මේ අහවල් කෙනා මෙයා හරි හොඳයි, මෙයාගේ මෙහෙම ගති ලක්ෂණ තියෙනවා, මෙයාගේ නම මේක, මෙයා ඉන්නේ මෙහි කියලා අන්න සංඥාවෙන් අඳුර ගන්නවා. සංඥා. ඒතර මේ අපි ගාව තියෙන සංඥා ගොඩක් තියෙනවා. ඒකට කියනවා සංඥා ස්කන්ධය. ඇහෙන් කනින් ශබ්ද අහලා මොන තරම් ඔය ඇත්ත දන්න ශබ්ද දැන් රූපේ දැක්කේ නැතත් කෙනෙක්ගේ ශබ්දය අහලා ඔය ඇත්තන්ට කියන්න බැයිද? කියන්න පුළුවන්. ඕනම කෙනෙක්ගේ ඔබ කලින් අහලා තියෙන ශබ්ද නැවත ඇහුනහම ඔබට රූපේ බලන්න නැතුව කියන්න පුළුවන් මේ අහවල් කෙනා. ඔබ අඳුර ගන්නවා. අන්න බලන්න. කනින් අඳුරගෙන ඇහෙන් අඳුරගත්තා, කනිනුත් අඳුරගත්තා. නාසයෙන් ගඳ සුවඳ මේ රෝස මලක්, මේ රෝස මේ නෙළුම් මලක්, මේ අහවල් මල, මේ අහවල් සුවඳ කියලා අපි අඳුර ගන්නවා. සංඥා කියන එකට අඳුර ගැනීම. ඊළඟ දිවෙනුත් එහෙමයි රසය. විවිධ කෑම જાති අපි අඳුර ගන්න ඕනේ දිව නිසා. මේ අහවල් කෑම රස, මේ අහවල් කෑම රස, මේ අහවල් කෑම රස කියලා අපි අඳුර ගන්නවා. ශරීරයත් එහෙමයි ස්පර්ශය. බලන්න එතකොට මේ ඇස, කන, නාසය, දිව, ශරීරය මේ කියන ඉන්ද්‍රිය පහෙන් අපි අඳුර ගන්න එකයි කරන්නේ. එතකොට මේක අඳුර ගන්නවට කියන්නේ සංඥාව. සංඥා ස්කන්ධය. මේක ටිකක් ගැඹුරුයි. මේක ඔබ අපිට මේ භාවනා වැඩසටහනේ මේ සමත භාවනාව අවසානයේ අපි උතෙන් තමයි අවසානයේ හැරෙන්නේ විදර්ශනාවට. සමත භාවනාවෙන් අවසානයේ අපි විදර්ශනාවට ඒක ටිකක් ඔබ ටිකක් කල්පනා කරලා බලන්න මේ ස්කන්ධ පහ පිළිබඳව ටිකක් ගැඹුරින්. ඔය නිකන් ඉන්න වෙලාවල් වල මොකද්ද මේ කිව්වේ මොකද්ද මේ ස්කන්ධ කියලා හොඳට ගැඹුරින් කල්පනා කරන්න. එතකොට ඔබට ධර්මක අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ සංඥා අඳුර ගන්නවා. දැන් ඔය ඇත්තම ආව අඳුර ගන්නවා, මම ඔය ඇත්තම අඳුර ගන්නවා. මේ අඳුරගත්ත දේවල් තමයි මේ හැමතැනම තියෙන්නේ. ඒවා අපි අඳුරගෙන අපි හිතේ අපි අඳුරගෙන තියෙන්නේ අපි ගොඩනගාගෙන තියෙන සංඥා ස්කන්ධය. ඊළඟට සංඛාර ස්කන්ධය. අර අඳුරගත්ත දේවල් අපි දාගෙන තියෙනවා. කොහොමද? සංඛාර කියලා කියන්නේ සංඛාර කියන්නේ චේතනා. චේතනා අපි චේතනාම්බිකේ කම්ම අන්න කර්මයේ රැස් වෙන තැන. එතකොට අපි සංස්කාර වශයෙන් ගොඩනගාගෙන තියෙන්නේ. දැන් කෙනෙක් දැකලා අපි එයා හොඳද නරකද කියලා අපි අතුල දාගෙන තියෙනවා. එයා හොඳ නම් මෙයා ආවල් කෙනා හරි හොඳයි, බොහොම හොඳ කෙනෙක්, හරි හොඳයි, මෙහෙම ගති ලක්ෂණ තියෙනවා කියලා අපි එයාගේ රූපයෙන්, ශබ්දයෙන්, එයාගේ හැඩයෙන් අපි අඳුරගෙන සංඥාවක් ගොඩනගාගෙන අපි සංස්කාර විදියට හදාන තියෙනවා. එයා හරි හොඳයි කියලා. ඉතින් එයාට කරදරයක් වුණාම අපි දුවගෙන යනවා. එයාට අනතුරක් වුණාම අපි දුක් වෙනවා. එයාට මොකක් හරි දුකක් වුණාම මොකක් හරි කරදරයක් වුණා අපි අඬනවා වැළපෙනවා. ඇයි? මේ සංස්කාරයක් ගොඩනගාගෙන තියෙන නිසා. සංස්කාරයක් ඇතුලේ ගොඩනගාගෙන තියෙනවා. තව කෙනෙක්ගේ රූපයක් දැකලා අපි එයාට සංස්කාරය ගොඩනගාගෙන තියෙනවා. හැබැයි එහෙම ඒ විදිහට නෙමෙයි ගොඩනගාගෙන තියෙන්නේ. එයාට ගොඩනගාගෙන තියෙන අකමැති විදිහට. ඒ කියන්නේ වේදනාව ආවේ දුක්ඛ වේදනාවක්. අපි ඒකනට අකමැති, ඒක නිසා දුක් වේදනාවක් දකින්න කැමති නෑ. එයා ගැනත් අපි ගොඩනගාගෙන තියෙන සංස්කාර කොහොමද? එයා මෙහෙම කෙනෙක්, හරි නරකයි, මෙහෙම ගති ලක්ෂණ තියෙන, ආශ්‍රය කරන්න හොඳ නැති කෙනෙක්, මේ මෙහෙමයි මෙහෙම අපි ගොඩනගාගෙන තියෙනවා. අන්න බලන්න. ඒතකොට සංස්කාරයන් මොනතරම් අපි ගොඩනගාගෙන තියෙනවද මේ හිත තුල? ඇස, කන, නාසය, දිව, ශරීරය මේ වගේ සංස්කාර ගොඩනගාගෙන තියෙනවා. ඊළඟ පින්නතුනේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර මේ හතරටම සම්බන්ධ වෙනවා විඥාන ස්කන්ධය. විඥානේ නැතුව අනිත් ස්කන්ධ වලට පැවැත්මක් නැහැ. විඥානේ එකතු වෙන්න ඕනේ. මේ ශනික වෙන දේවල්. ශනිකව මේ වේදනා, සංඥා, සංඛාර විඥාන ඇති වෙනවා. සිතක් ඇති වෙනවා. සියල්ල ඇති වෙනවා. ඔබ මේ මොහොත ඔබ ඉපදුන දවසේ පටන් මේ මොහොත දක්වාම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඕකයි අවබෝධ කරගන්න ඕනේ.
ඉතින් ඒක නිසා බුදුහාමුදුරු පෙන්ලා දෙනවා අත්ති ආසවා දස්සනා පහතබ්බා දකින්න මේක මේ ස්කන්ධයක් මේක රූප ස්කන්ධයක් මේක රූප ස්කන්ධයක් කියලා දකින්න වේදනා ස්කන්ධයක් සංඥා ස්කන්ධයක් සංකාර ස්කන්ධයක් විඥාන ස්කන්ධයක්. ඔකට හොඳ ලස්සන උදාහරණයක් තියෙනවා. බුදුහාමුදුරු ගාවට එක්තරා බමුණෙක් එනවා. බමුණු කියලා කියන්නේ බුදුහාමුදුරන්ට හරි විරුද්ධ අයනේ. නොඑක් විදිහට දොස් කියන අය බුදුරජාණන් වහන්සේට බමුණු කියලා කියන්නේ ඒ කාලේ. ඒ බමුණ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට හොඳටම දොස් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිහඬව උන්වහන්සේ වැඩ හිටියා මේ කියන දේවල් අහගෙන. මේ බමුණ පැය ගාණක් බැනලා කිසිම පිළිතුරක් බුදුහාමුදුරන්ගෙන් ප්‍රතිචාරයක් නැහැ. අවසානට කටත් රිදෙනවා දැන් මේ බමුණට බැනලා. එහෙම නැතර වුණා බයින් එක. බුදුහාමුදුර ඊට පස්සේ අහනවා බමුණ නුඹ බැනලා දැන් ඉවරද? ඇද්ද කියලා. බුදුහාමුදුරු එහෙම ආපුවම බමුණට ලැජ්ජයි කියලා කියනවා මම බැනලා ඉවරයි. එහෙනම් පිළිතුරක් ප්‍රශ්නයක් අහන්නද කියලා මේ විදිහට සංවාදය යනවා. උන්වහන්සේගේ අඳුරගත්තේ මොකක්ද? පංචස්කන්ධ ගොඩක් පංචස්කන්ධයකින් මේ වගේ දෙයක් සිද්ධ වුණා කියලා. පංචස්කන්ධයක් විදිහට අඳුර ගන්න බලන්න. පංචස්කන්ධයක් විදිහට. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ උරුවෙලාවට වඩන අතරමඟ උන්වහන්සේට හම්බ වෙනවනේ බද්ද වගේ කුමාරවරු 30 දෙනෙක් 30 දෙනෙක් හම්බ වෙනවා. ඒ අය කාන්තාවක් හොයාගෙන යනවා. බුදුහාමුදුරන් අහනවා කාන්තාවක් දැක්කද කියලා. උන්වහන්සේ දේශනා කරනවා එහෙම කෙනෙක් නම් දැක්කේ නෑ. මේ පංචස්කන්ධයක් නම් යනවා දැක්කා. පංචස්කන්ධයක් දැක්ක. ඒතර පංචස්කන්ධයක් විදිහට අඳුර ගන්න ඕනේ. ඒතර ප්‍රශ්නයක් තියෙනවද නෑ. කෙනෙක් බැන්නාම අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි අපි අඳුරගත්තේ කොහොමද? මේක පංචස්කන්ධයක්. මේ උපාදානස්කන්ධයක් නෙමෙයි තියෙන්නේ. උපාදානස්කන්ධයකට බරිනවා. ඉතින් ඔහු මට බැනලා නැහැ. උපාදානස්කන්ධයට බැනලා තියෙන්නේ. එහෙම හිතන්න පුළුවන් නම් මොන තරම් අපිට මේ කෙලෙස් යටපත් කරගන්න පුළුවන්ද? අපේ හිතට එන රාගයේ, ද්වේෂයේ, මොහේ යටපත් කරගන්න පුළුවන්ද? බලන්නකො. අපි ලස්සන රූපයක් දැකලා රාගයක් ඇති වෙනවා. අපි දක්ෂ වෙන්න ඕනේ මේ තියෙන පංචස්කන්ධයක් කියලා දකින්න. මේ රූප ස්කන්ධයක්, වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, සංකාර ස්කන්ධයක්, විඥාන ස්කන්ධයක්. මේ මෙහෙම සිහිය ඇති කරගන්න බලන්න සිහිය ඇති කරගන්නවට පින්නතුනි. අපිට ලොකු අවබෝධයක් එනවා. ක්ලේශයන් යටපත් කරගන්න පුළුවන්. ඒකට ඒකයි බුදුහාමුදුරු පෙන්ලා දුන්නේ දැකීමෙන් ප්‍රහාණය කරගන්න. අත්ති ආසවා දස්සනා පහතබ්බා දකින්න පංචස්කන්ධයක් විදිහට දැන් ඔයත්තන්ට හොඳට දකින්න පුළුවන් ඕක පුරුදු කරගත්තොත්. දැන් තමන්ගේ දරුවෝ දිහා දකින්න පුළුවන්. දරුවන්ට හරි ආදරේනේ ඔයත්තෝ. ඉතින් දරුවෝ නිසා සැපත් විඳිනවා, දරුවෝ නිසා දුකත් විඳිනවා. ඉතින් මේ අවස්ථාවල ඔබට සිහි කරන්න පුළුවන් මේ පංචස්කන්ධයක් නෙමේක කියලා ඔබට හිත හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට පුළුවන් මේ විදිහට ධර්මයෙන් අපිට සැනසෙන්න. එතකොට දස්සනා පහතබ්බා කියලා කියන්නේ දකින්න ඕනේ, දැකලා දුරු කරන්න. මේ පංචස්කන්ධයන් මේක කියලා දුරු කරනවා. මට බැන්නේ මේ පංචස්කන්ධයන්නේ. මේ පංචස්කන්ධයකින් තමයි මේ දේ සිද්ධ කළේ. සිද්ධ වුණේ පංචස්කන්ධයකටයි මේක කළේ. පංචස්කන්ධයකට බැන්නා. එච්චරයි. අන්න බලන්න. දැන් සරියුත් මහරහතන් වහන්සේට පාරේ වඩනකොට බමුණේ පාර දෙනවනේ. වැලමිටින් හයියෙන් ගහනවා. උන්වහන්සේ අඩියක් විතර ඉස්සරහට විසි වුණා. ඉස්සරහට අඩියක් විතර විසි වෙලා උන්වහන්සේ පිටිපස්ස බැලුවේ නෑ. උන්වහන්සේ බැලුවා මොකද්ද මේ වුනේ? උන්වහන්සේ ස්මෙනෙහි කළා මොකක්ද මේ වුනේ? වේදනාවක් ආවා. මොකද්ද වේදනාව? දුක් වේදනාවක්. ඒක දුක් වේදනාවක් ආවා ඒක නැති වුණා. කියලා උන්වහන්සේ මෙනෙහි කරලා උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේ දන්න මොකක්ද පහරක් මට වැදුනා. ඒක පංචස්කන්ධයකින් සිද්ධ වුණ දෙයක්. ඒක වේදනාවක් ආවා. ඒක ඉවරයි දැන්. වේදනාව මෙනෙහි කළා. වේදනාවක් ඒක උන්වහන්සේ නැවත එතනින් එහා අරගෙන ගියේ නෑ. එතනින් මේක නතර කරගත්තා. බලන්න මොනතරම් හිත දියුණු වුණ උත්තමයෝ උන්වහන්සේලා. ඉතින් ඒක නිසා අපි ඉන්නතුනි බුදුහාමුදුරු පෙන්ලා දෙනවා මේ දස්සනා පහතපා දැකීමෙන් දුරු කරගන්න. එහෙම දැකීමෙන් දුරු කරගත යුතු කෙලෙසුත් තියෙනවා. ඒකයි මේ සඳහන් කළේ. දකින්න ඕනේ.
අපි රාගයක් එනකොට ඒ විදිහට දකින්න ඕනේ. ද්වේෂයක් එනකොට ඒ විදිහට දකින්න. මෝහයක් එනකොට එහෙම දකින්න ඕනේ. ස්කන්ධ පංචස්කන්ධයක් විදිහට දකින්න ඕනේ. ඊළඟට බුදුහාමුදුරු පෙන්ලා දෙනවා අත්ති ආසවා සංවරා පහතබ්බා. සම්බර කර ගැනීමෙන් දුරු කරගත යුතු. සම්බර කර ගැනීමෙන් දුරු කරගත යුතු ආශ්‍රව කොටසකුත් තියෙනවා. සම්බර කර ගැනීමෙන් දුරු කර ගන්න ඕනේ ආශ්‍රව කොටසකුත් තියෙනවා. මොනවද මේ සම්බර කර ගැනීමෙන් දුරු කරගත යුතු ආශ්‍රව කොටස? බුදුහාමුදුරු පෙන්ලා දෙනවා. සම්බර කර ගැනීමෙන් දුරු කරගත්තේ යුත්තේ කුමක්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඉන්ද්‍රියන් පංචේන්ද්‍රියන් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් සම්බර කරගන්න ඕනේ. සම්බර කර ගැනීමෙන් දුරු කරගන්න පුළුවන්. කොහොමද? ඇස හරි කැමති රූප දකින්න. නිතරම ඇහැට අපි කැමති රූප දකින්න. මේකට කියනවා පරිලාහය කියලා. දෙවිල්ල. දෙවිල්ලක් ඇති මේ කොච්චර බලන්න රූප දිහා බලා ඉඳලා ඇහැ දනවා සමහර විට. රිදෙනවා ඇහැ. ඒත් අපි මොකද කරන්නේ? අතාරින්නේ නැහැ වැඩි. යාති ගියේ යනකම් ටීවී එක දාගෙන අපි ඉන්නවා. එයි මේ ඇහැ පිනවන්න තියෙන ආසාව. ඒක නිසා අපි මේ ඇහැ සම්බර කරගන්න ඕනේ. ඒ ඇහැ සම්බර කරගත්තාම පින්නතුනි අන්න බලන්න ඇති වෙන කෙලෙස් අපිට නැති කරගන්න පුළුවන්. ඇති වෙන්න තියෙන කෙලෙස් නැති කරගන්න පුළුවන්. ඇත්තටම පරිලාහයක් නේ තියෙන දෙවිල්ලන්නේ තියෙන බාණ්ඩක ඇස් දෙක අරගෙන ඉන්නවා කියලා කියන්නේ හැම තැනම තියෙන දේවල් පේනවා. බාණ්ඩු භාවනා කරන්න ඇස් දෙක වහගත්තාම මොන තරම් සුවයක් තියෙනවද? මොන තරම් සුවයක් තියෙනවද මේ ඇස් දෙක වහගෙන හිටපුවා. ඉතින් අපිට මෙහෙමනම් රූපයක් නැති කරපු අරූපාවචර බ්‍රහ්මතල වල බ්‍රහ්ම දිව්‍ය රාජ්‍ය මොන තරම් සැපෙන් ඉන්නවද? මොකද රූපෙකුත් නැහැ දැන්. අපි මේ රූපයක් නිසා මොන තරම් දුක් විඳින්න ඕනද? මේ කය පෝෂණය කරන්න මේවට ආහාර දෙන්න ආහාර දාන්න මොන තරම් අපි සල්ලි වේදම් කරන්න ඕනද? සල්ලි හම්බ කරන්න ඕනද? මොන තරම් දුක් විඳින්න ඕනද මේ කය පෝෂණය කරන්න? බලන්න මොන තරම් දුකක්ද? උන්වහන්සේලාට ඒක නෑ. මොකද කයක් නෑ එතන. සිත පමණයි තියෙන්නේ. අරූපාවචර රූපයක් නෑ. ඔන්න බලන්න. ඉතින් ඒක නිසා මේ ඇහැ සම්බර කරගන්න කියලා බුදුහාමුදුරු පෙන්නලා දෙනවා. තමන් හොඳ අවබෝධයෙන් විඥාණයෙන් සිහියෙන් යුක්තව හිටියාම අපිට මේ ඇහැ සම්බර කරගන්න පුළුවන්. දකින හැම රූපෙම බලන්න ගියොත් අපි ඒ හැම රූපයකටම අපි ආසාවෙන් අපි පිටිපස්සෙන් යන්න ගියොත් ඒවාට ප්‍රිය කරන්න ගියොත් මොන තරම් රාගයක් මිනිස්සු ඇති කරගන්නවද ඒක නිසා. ඇහැ පිනවීම නිසා මිනිස්සු මොන තරම් දුක් විඳිනවද? ඇහැ පිනවීම නිසා. ඇහැ පිනවන්න ගිහලා මොන තරම් මිනිස්සු දුක් විඳිනවද? ඔය අනුරාධපුර යුගයේ එක්තරා කුමාරයෙක් හිටියා. ඒ කුමාරයාට තමයි ඊළඟට රජකම ලැබෙන්න හිටියේ. මේ කුමාරයා හරි කැමති හරි ආසයි කුකුල් පොර වලට. කුකුල් පොර කොටවන්න හරි කැමතියි කියනවා. මේ කුමාරයා කාලේ පිරිසත් එක්කලා කුකුල් පොර කොටවනකොට මේ කුකුලෙක් ගහපු පාරකට ඇහැක් මෙතනින් දෙබෑ වෙලා ගියා. ඇහැ පේන්නේ නැතුව ගියා. ඇහැ අන්ධ වුණා. ඉතින් කොහොමද එහෙම කෙනෙකුට රජකම දෙන්නේ? බලන්න රූපය මේ ඇහැ පිනවන්න ගිහිල්ලා. ඒක නිසා මේ වගේ සංවර වුණාම අපිට කරදර අඩුයි. ඒක නිසා හොඳ අවබෝධයෙන් මේ ඇහැ පරිහරණය කරන්න. ඊළඟට කන නිසා මොන තරම් ප්‍රශ්න ගැටලු ඇති වෙනවද? අහවල් කෙනා කියපු දේ මෙහාට කියන්න වෙනවා, මෙහි කියපු කෙනා අහට පැත්තට කියන්න වෙනවා. අනේ ඔයාට අන්න මෙයා මෙහෙම කිව්වා, මෙහෙම කිව්වා. මෙහෙමත් කිව්වා. හැබැයි මං කිව්වා කියලා නම් කියන්න එපා කියලා කියනවා. අන්තිමේට මොකද වෙන්නේ? ඒක නිසා මහා ගැටලු ඇති වෙනවා. මහා ගැටලු ඇති වෙනවා. කෙලෙස් වැඩි වෙනවා. මිනිස්සු රණ්ඩු වෙනවා, තරහ වෙනවා, ගහ ගන්නවා, සමහරට මිනිමරුම් ඇති වෙනවා. සදාකාලික ජම්මාන්තර වෛරක්කාරය ඇති වෙනවා. මොකක් නිසාද? මේ වචනේ නිසා. කනින් අහපු දෙයක් කියලා. ඒක නිසා කන සම්වර කරගත්තාම අපිට දෙයක් ඇහුනහම ඒක ඇහුණා විතරයි. ඒක පැත්තකින් තියලා ඉන්න එච්චරයි. ඒක එතනින් එහා අරගෙන යන්න හොඳ නැහැ. අපි අරගෙන යන්න ඕනේ. කනින් දෙයක් ඇහුනොත් අපි ඒක අරගෙන යනවා. කනින් දෙයක් ඇහුණාම ඒක අපි අරගෙන යනවා.
දැන් අර සෙන් කතාවක් තියෙන්නේ පින්නතුනි. අර ලොකු හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝයි ඒ දණ්ඩකින් වඩනකොට එක කාන්තාවක් මේ දණ්ඩෙන් එගොඩ වෙන්න එනවා. පොඩි හාමුදුරුවෝ මොකද කළේ? අර කාන්තාව කරේ තියාගෙන ඇවිල්ලා එගොඩින් තියලා ගියා. මේක දැකපු ලොකු හාමුදුරුවෝ පුදුම තරහින් ගියේ මේ කරපු ක්‍රියාවට. පන්සලට ගිහිල්ලා නිකන් තරහ සිතින් ඉන්නවා. අහනවා පොඩි හාමුදුරුවෝ ඇයි ලොකු හාමුදුරුවෝ නිකන් තරහින් ඉන්නේ මොකද හේතුව කියලා. පොඩ්ඩම කරපු වැඩේ නම් ඉතර හොඳ නැහැ කිව්වා. පොඩි හාමුදුරුවෝ සඳහන් කරනවා ලොකු හාමුදුරුවනේ මම මේ කාන්තාව කරින් තියාගෙන ඇවිල්ලා ඒගොල්ලින් තියලා ආවා. ඔබ හන්දේ තාමත් කරින් තියාගෙන ඉන්නේ ඒ කාන්තාව. ඔබ හන්සේ කරේ තාමත් ඒ කාන්තාව. ඒක බිමින් තියන්නේ. බලන්න. අපි දෙයක් දැක්කොත් ඒක දැක්කා විතරයි. ඒක එතනින් එහාට ගෙනියන්න එපා. සංඥා සංඛාර විඥාන හැදෙනවා අන්තිමේට. කෙලස් ගොඩක්. ඇහැ සම්වර කරන්න, කන සම්වර කරගන්න. ඊළඟ නාසය, දිව පිනවන්න ගිහලා මොන තරම් කරදර වෙනවද? ලෙඩ ගොඩවල් හැදෙනවා, රෝහල්ගත වෙනවා, අතපය කපන්න වෙනවා, සමහරුන්ගේ ශරීරේ කොටස් පිටින් කපලා දානවා. රෝහල් වලට ගියාම දැකලා ඇති පපුවට බට ගහලා, ශරීරයට බට ගහලා සමහරු ඉවත් තල්ලු කරගෙන තමයි යන්නේ බටත් එක්කලා. ඉතින් ඒ තරම් දුකක් විඳින්න වෙන මොකක් නිසාද? මේ දිව පිනවන්න ගිහිල්ලා. මේ දිව රැකගත්තා නම් මොන තරම් වටිනවද? අන්න බලන්න. ශරීරේ පිනවන්න යනවා. මේ ශරීරේ පිනවන්න යන නිසා මොන තරම් කරදර බාධකවලට ලක් වෙනවද? ඉතින් ඒක නිසා බුදුහාමුදුරු පෙන්ලා දෙනවා අත්ති ආසවා සංවරා පහතබ්බා. සම්වර කර ගැනීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන්. අපි හොඳ සිහියෙන් යුක්තව මේ ඇහැ පරිහරණය කරනවා නම්, හොඳ සිහියෙන් යුක්තව කන පරිහරණය කරනවා නම්, හොඳ සිහියෙන් යුක්තව නාසය පරිහරණය කරනවා නම්, හොඳ සිහියෙන් යුක්තව දිව පරිහරණය කරනවා නම්, හොඳ සිහියෙන් යුක්තව අපේ ශරීරය පරිහරණය කරනවා නම් අපිට පුළුවන් පින්නතුනි ඒ වගේ ගැලවෙන්න. ඒක නිසා බුදුහාමුදුරු පෙන්ලා දෙනවා අත්ති ආසවා සංවරා පහතබ්බා. සම්වර කර ගැනීමෙන් ප්‍රහාණය කරගත යුතු දේවල්. එතකොට ඇහැ, කන, නාසය, දිව, ශරීරය මේ කියන ඉන්ද්‍රියන් අපිට පින්නතුනි සංවර කරගන්න ඕන. සංවර කර ගැනීමෙන් අපේ කෙලෙස් යටට නැති කරගන්න පුළුවන්. ආශ්‍රයයන් නැති කරගන්න පුළුවන්. ප්‍රහාණය කරගන්න පුළුවන්. හොඳ සිහියෙන් කටයුතු කිරීමෙන්. අන්න ඒක දෙවෙනි කාරණාව. ඊළඟට අත්ති ආසවා පටිසේවනා පහතබ්බා. මොකද්ද මේ පටිසේවනා? පටිසේවනා පහතබ්බා. පටිසේවනා කියලා කියන්නේ පින්නතුනි පරිහරණේ. පරිහරණය කිරීමෙන් දුරු කරගත යුතු කෙලෙස් කොටසකුත් තියෙනවා. පරිහරණය කිරීමෙන්. මොනවද මේ පරිහරණය කිරීමෙන් දුරු කරගත යුතු කෙලෙස්? විදියට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ. පිළිතුරු පෙන්වලා දෙනවා බුදුරජාණන් වහන්සේ. දැන් මේ දේශනාව කරන්නේ පින්නතුනි භික්ෂුන් වහන්සේලාටනේ. මේ භික්ෂුන් වහන්සේලාට කරන මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ භික්ෂුන් වහන්සේලා පරිහරණය කරන දේවල් මොනවද? චීවර, සිවුරු පරිහරණය කරනවා. පිණ්ඩපාතේ පරිහරණය කරනවා. ඊළඟට කියන්නේ ආහාර. ඊළඟට සේනාසන, සංඝාවාස ඉන්න ස්ථාන ඒවා පරිහරණය කරනවා. ඊළඟට ගිලානප්පච්චය, ගිලන්පස. මේවට කියනවා අපි සිව්පසය. මේ සිව්පසයෙන් තමයි භික්ෂුන් වහන්සේලා යැපෙන්නේ. මේ සිව්පසයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ භික්ෂුන් වහන්සේලාට කොහොමද මේ සිව්පසයෙන් යැපෙන්න ඕනේ. ඔබ දන්නවා මේ පිරිත් පොත කියවනකොට මේක තියෙනවා ස්වාමින් වහන්සේලා නිතර මෙනෙහි කළ යුතු, සිහි කළ යුතු ප්‍රත්‍යවේක්ෂා මේකට කියනවා. පච්චවේක්කනා කියලා පිරිත් පොතේ ඔබ නිතර ඔබ පරිහරණය කරන දෙයක්. මේක තියෙනවා කොහොමද සිවුරු පරිහරණය කරන්න ඕනේ. සිවුර පරිහරණය කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි. යාවදේව සීතස්ස පටිඝාතාය උන්නහස පටිඝාතාය. දංස මකස වාතා තප සිරින්සප සම්පස්සාන පටිඝාතාය යාවදේව හිරිකෝපීන පටිච්ඡාදනත්තං. බලන්න මොනතරම් බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා මේ සිවුරු පරිහරණය කරන්නේ කොහොමද කියලා. කොහොමද මේ සිවුරු පරිහරණය කරන්නේ? දැන් ඔබට පේනවා මේ සිවුරක් දරා ස්වාමීන් වහන්සේලා සිවුරක් දරාගෙන ඉන්නේ. සිවුරක් ඇඳගෙන ඉන්නේ. මේ
සිවුර පින්නතුනි බුදුරජාණන් වහන්සේ නිර්දේශ කළ සිවුර එදා වගේම තමයි අදත් පරිහරණය කරන්නේ. එදා වගේම තමයි අදත් පරිහරණය කරන්නේ. එදා තිබුණ ඇඳුම්, එදා මිනිස්සුන්ගේ තිබුණ ඇඳුම්, ජනතාවගේ තිබුණ ඇඳුම් එදා ඉඳලා අද දක්වා මොනතරම් වෙනසක් වෙලා තියෙනවද? හැබැයි මේ සිවුර කවදාවත් වෙනස් වෙලා තියෙනවද? නැහැ. සිවුර වෙනස් වෙලා නැහැ. මේ ක්‍රමෙම තමයි. පාට වෙනස් වෙනවා. එක පාට නිසා ඔය පඳු ගහ පාට නිසා ඔය පඳු ගහනකොට පින්නතුනි ගස්වල පොතු මුල් එහෙමනේ යොදාගන්නේ. ඒ වගේ හදන පඳු විවිධ පාට එනවා. ඒ පාට මිසක් නැත්නම් සිවුරේ හැඩේ කවදාවත් වෙනස් වෙලා නැහැ. ක්‍රමේ. බුදුහාමුදුරු පෙන්ලා දෙනවා පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේන මහණෙනි සිවුරු පරිහරණය කරනකොට හොඳ සිහියෙන් මෙන්න මෙහෙම පරිහරණය කරන්න ඕනේ. කොහොමද? යාවදේව සීතස්ස පටිඝාතාය. මේ සිවුරු පරිහරණය කරන්නේ මම මොකටද? සීතස්ස පටිඝාතාය. මේ සීතලක් ඇති වුණොත් ඒ සීතල නැති කරගන්න තමයි ශරීරයට මේ සිවුර දරාගන්නේ මම. මේ ශරීරයට සිවුර දරාගන්නේ සිවුර පාවිච්චි කරන්නේ සීතලක් ආවොත්, එනි සීතලක් ආවොත් සීතලෙන් ආරක්ෂා වෙන්න තමයි මේ සිවුර පරිහරණය කරන්නේ. උන්නස්ස පටිඝාතාය. අන්න බලන්න සීතල නැති කරගන්නත් ඒ වගේම උණුසුමක් ආවොත් උණුසුමත් නැති කරගන්න පටිඝාතාය. සීත උෂ්ණ කියන දේවල් සිද්ධ වෙනෝනේ. ඒ වගේම බේරෙන්න. සමහරලාට දැඩි සීතල එනවා, දැඩි උෂ්ණ එනවා. ඒ වගේම ආරක්ෂා වෙන්න තමයි අපි මේ සිවුර පරිහරණය කරන්නේ. ඊළඟ දංශ මකස වාතාතප සිරින් සබ සම්පස්සාන. මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, ඒ වගේම ඔය ශරීරයට හානි කරන හැම විදින නොයෙක් සත්තුන්ගෙන්, ඒ වගේම සර්පයින්ගෙන් ආරක්ෂා වෙන්න තමයි මේ සිවුරක් දරාගන්න ඇඳුමක් භාවිතා කරන්නේ. යාවදේව හිරිකෝපීන පටිච්චාදන තමයි. ඒ වගේම තමයි මම මේ සිවුර පරිහරණය කරන්නේ මගේ ලැජ්ජා ස්ථාන වහගන්න. ඒකට තමයි මේ සිවුරක් පරිහරණය කරන්නේ කියලා තමයි බුදුහාමුදුරුවෝ එහෙමයි පරිහරණය කරන්න කිව්වේ. මේක භික්ෂුන් වහන්සේලා දේශනා කරපු කාරණාව පින්නතුනි. භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි ගිහියන්ට මොනතරම් ප්‍රයෝජනවත්ද මේවා. දැන් බලන්නකෝ අද මිනිස්සු අඳින ඇඳුම් ලැජ්ජා ස්ථාන ඔක්කොම ඇරිලා අනිත් තැන් වෙහිලා මිනිස්සුන්ගේ. මේ මිනිස්සුන්ගේ ඇඳුම් බලන්නකෝ අද මොනතරම් වෛවාරණ විදියට කොච්චර අශෝභන විදියට මේ ඇඳුම් අඳිනවද මිනිස්සු. ඇඳුමක් අඳින්නේ මොකද්ද? ඇයි අපි ඇයි ඇඳුමක් අඳින්නේ කියන එකවත් මිනිස්සුන්ගේ අවබෝධයක් නැතුව සමහරු ඇඳුම් අඳින්නේ. ඔන්න බලන්න. සමහරු වෙනෝ කොටට කොටි ඇඳගෙන ඉතින් ආපු වෙලාවෙ ඉඳලා ඇද අපිට යටට ඉන්නවා මේ ඉතින් ඇඳන් මේ දිගට ඇඳන් ආව නම් ඉවරනේ බලන්න මොන තරම් අපි ඇඳුවා වගේ. ඉතින් මේ මිනිස්සුන්ගේ මේ තියෙන මේ ඇඳුමක් පරිහරණය කරන්නේ මොකටද කියලාවත් දන්නේ නැහැ. බුදුහාමුදුරු වහන්සේ කොච්චර ලස්සන දේශනා කරලා තියෙනවද? යාවදේව හිරිකෝපීන පටිච්චාද නැත්තම් අපි මොකටද මේ ඇඳුමක් අඳින්නේ? අපි ලැජ්ජා ස්ථාන වහගන්න. අපි මේ ඇඳුම අඳින්නේ අපිට අපේ ආරක්ෂාවට. ඒකටයි අපි මේ ඇඳුම් අඳින්නේ. කියන සිහියෙන් අපි ඇඳුම් අඳින්නේ. බලන්න මොන තරම් වටිනවද මේ සමාජයට, මේ සමාජයේ ප්‍රගමණයට. කොච්චර වටිනවද මේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්නේ මේ කාරණාව. මේ වික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි ඇඳුම් පරිහරණය කරනකොට. ඔය ඇත්තොත් නිතර කල්පනා කරන්න මම මේ ඇඳුමක් භාවිතා කරන්නේ මගේ ලැජ්ජා ස්ථාන වහගන්න. ඒ වගේම දැන් මේ වගේ රටවල් වල සීතල තියෙනවා, මේ සීතලෙන් බේරෙන්න. ඒ වගේම සත්තුන්ගෙන් බේරෙන්න තමයි මම මේ ඇඳුමක් භාවිතා කරන්නේ මාව ආරක්ෂා වෙන්න කියන චේතනාවෙන් යුක්තව ඇඳුම් අපි භාවිතා කරන්න ඕනේ. ඔන්න බලන්න. ඒ වගේම බුදුහාමුදුරු පෙන්ලා දෙනවා ඊළඟට පිණ්ඩපාත. පිණ්ඩපාත කියලා කියන්නේ ආහාර. කොහොමද මේ ආහාර පරිහරණය කරන්න කියලා බුදුහාමුදුරු පෙන්ලා දුන්නා. පින්නතුනි ආහාර පරිහරණය කරන්න කියලා බුදුහාමුදුරු පෙන්ලා දෙනවා. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි. නේවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය යාවදේව ඉමස්සකායස තිතියා යාපනාය විහිංසූ පරතියා බ්‍රහ්මචර්යානුග්‍රහාය ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං උප්පාදිස්සාමි. යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝ ചാති. මේකේ මොකද්ද කියන්නේ? පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි. මම මේ පිණ්ඩපාතය එහෙම නැත්නම් මම මේ ආහාර
පරිහරණය කරන මම ආහාර කුසට ගන්නෙ මම ආහාර මම ගන්නෙ මොකටද? නේවදවාය. මගේ ශරීරයේ තියෙන කුසේ තියෙන දැවිල්ල නැති කරගන්න. කුසේ තියෙන දැවිල්ලක් මොකද්ද මේකට කියන්නේ? ගින්දරක්පත් වෙන එක තමයි සුදා ගින්දර නැත්නම් බඩගින්න. ඒක මහා භයානක ගින්නක්. මේ කුස ගින්න නැති කරගන්න තමයි මේ ආහාරය මම ගන්නෙ කියන චේතනාවෙන් අපි කෑම කන්න ඕනේ. දැන් මේක ස්වාමින් වහන්සේට දේශනා කළේ මේ ගිහි අය ඔබටත් මොනතරම් වටිනවද? මිනිස්සු කෑම දැක්කහම සිහියක් නැහැ සමහරුන්ට. කෑම දැක්කහම සමහරුන්ට සිහියක් නැහැ. දැන් අපි ඔය ලංකාවේ එහෙම දැකලා තියෙනවා. සමහර තැන්වල ඔය දානේ සමහර විට ඔය දාන ගෙවක් වගේ තියපුවාම නැත්තම් ඔය ඒ වගේ තිබුණාම සමහරු කෑම කාලා ඒවා උතාගෙනත් යනවා. ගෙදර අයටවත් අවසන් නැහැ. මේ කෑම ටිකක් ගේන්නේ මොකටද? අපි කෑම කන්නේ මොකටද? අපි කෑම කන්නේ මේ දෙවිල්ල නැති කරන්න, කුසගින්න නැති කරගන්න. ඉතින් ඒකට ආහාර ටිකක් අපිට කුසට තිබ්බහම ඇති. ඒකයි බුදුහාමුදුරු පෙන්නලා දුන්නේ බොහොම සරල වෙන්න කියලා. දැන් බලන්නකො බුදුහාමුදුරු පෙන්නලා දුන්න මේ කාරණාව මොනතරම් වටිනවද? මිනිස්සු කෑමට මොනතරම් ගිජුද? මොනතරම් මිනිස්සු කෑම නිසා මම්මුලා වෙනවා. සමහරු පින්නතුනි කෑම හොයාගෙන රටවල් වලට යනවා. මේ අහවල් කෑම කන්න, මේ අහවල් කෑම කන්න මම යන්නේ කියලා කෑමට. සමහරට ඒ ප්ලේට් එකක් 3-4000ක් 5000ක් විතර වටින. ඒකෙනු ටිකක් කාලා ඉතුරු ටික අයින් කරනවා. මේ කෑම වලට පාඩ මොනතරම් මේ කෑම ටිකක් වෙන්නේ. කන්න එපා කියනෝ නෙමෙයි මම. හොඳට කෑම කන්න බුදුහාමුදුරුවෝ එපා කිව්වේ නෑ. හොඳට කෑම කාලා ඒවා හොඳට සිහියෙන් පරිහරණය කරන්නයි මම මේ කියන්නේ. කෑම කන්නේ අපි මොකටද? කුසගින්න නැති කරගන්න. කුසගින්න නැති කරගන්න. දැන් අපි මේ ශරීරයට අපි ගන්න මොන ආහාරද? අපි දෙනවා ආහාර. මේ ආහාර නිසා තමයි ශරීරේ පවතින්නේ. ඉතින් මේ ශරීරයේ පවතින නිසා අපිට ආහාරය අවශ්‍යයි. ආහාරය දෙන්න නිසා ශරීරය පවතිනවා. මොනවද මේ අපි දෙන්නේ ශරීරයට? කබලිකාර ආහාර. ආහාර වර්ග 4ක් තියෙනවා. ඒවත් හොඳට දැනගන්න ඕනේ අපි මේ භාවනා කරගෙන යනකොට. මම මේ පින්නතුන් කියලා දීලා තියෙනවා. කබලිකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මේ විදිහට මේ අපි ගන්නවා ආහාර. දැන් අපි ශරීරයට දෙනවා කැබලිකර් කරපු ආහාර. මේ ඕලාරිකම් වාසුකම්. ඒ කියන්නේ රළුයි බොහොම සියුම් ආහාර අපි ශරීරයට දෙනවා. ඒවට කියනවා කෑම. ආහාර. ඊළඟට ඇහත් ගන්නවා ආහාරයක්. ඇහැ ගන්නේ රූප. ඇහැට දෙන්නේ රූප අපි. කන්ට දෙන්නේ ශබ්ද. ඒවත් ආහාර. ඇහැ ඇති වුන නිසා තමයි ඇහැ ආහාර ගන්නෙ. ශරීරයේ ඇති වෙලා තියෙන නිසා තමයි ශරීරයට ආහාර දෙන්න වෙලා තියෙන්නේ. ඇහැ ඇති වෙලා තියෙන නිසා තමයි ඇහැට ආහාර දෙන්න වෙලා තියෙන්නේ. කන ඇති වෙලා තියෙන නිසා තමයි කන්ට ආහාර දෙන්න වෙලා තියෙන්නේ. බලන්න මේවා හරි කොච්චර බුදුරජාණන් වහන්සේ ගැඹුරින් විග්‍රහ කරලා දීලා තියෙනවද? එතකොට අපි මේ ආහාරය පරිහරණය කළ යුත්තේ අපිට තියෙන කුසගින්න නැති කරගන්න. අපි ආහාර පරිහරණය කරන්න. ඊළඟට නමදාය මගේ මේ මදය නැත්නම් මේ යොබ්බන මදය, තරුණ මදය, මේ තරුණ මදය නෙමෙයි මම මේ තරුණ මදය ඇති කරගන්න නෙමෙයි මම මේ ආහාර ගන්න. මගේ ශරීරය ඇති කරගන්න, ශරීරය ශක්තිමත් කරගන්න, තව මස් පිඬු 3-4ක් අතපයින් දාගන්න. එහෙම නෙමෙයි අපි ආහාර ගන්න පරිහරණය කරන්න. බුදුහාමුදුරුවෝ වික්ෂුන් වහන්සේලාට පෙන්නලා දෙන්නේ. ඔය ඇත්තන්ටත් හරි වටිනවා මේවා. ඒ කියන්නේ අපි ආහාර ගන්න ඕනේ මදේ වර්ධනය කරගන්න නෙමෙයි. ඊළාට න මණ්ඩනාය න විභූෂනාය. ශරීරයේ සරස ගන්න නෙමෙයි. යාවදේ ඉමස්ස කායසටිතිය මේ ශරීරයේ පවත්ව ගන්නයි මේ ආහාරයක් ගන්න. ඉමස්ස කායසටිතිය මේ ශරීරය කොහොම හරි පවත්වගෙන යන්න එපා. දැන් මේ ශරීරයක් ඇති වෙලානේ තියෙන්නේ. දැන් මේක පවත්වගෙන යන්න තමයි අපි ආහාරයක් ගන්න ඕනේ. කියන චේතනාවෙන් අපි ආහාර ගන්න ඕනේ. මම මේකෙන් අදහස් කරන්නේ නැහැ මේ ආහාර ගන්න නැතුව ඉන්න කියන එක නෙමෙයි කියන්නේ. ඔබ හොඳට කට රහට කෑම ආහාර ගන්න ඕනේ. සතුටෙන් ඒ ආහාර ගන්න ඕනේ. අපි තියෙන්න ඕනේ අපේ විඥාණය නැත්නම් අපි කල්පනා කරන්න ඕනේ සිහිය තියෙන්න ඕනේ අපි ආහාර ගන්නේ ජීවත් වෙන්නයි මේ අපි ආහාර ගන්න. විහිං සූපරතිය
තිතියා යාපනාය විහිංසූපරතිය. මේ ශරීරයේ පවත්වාගෙන යන්නයි මේ පහසුවෙන් පවත්වාගෙන යන්න. මේක දැන් බාණ්ඩ වැඩිපුර ආහාර ගත්තාම ගම ඇවිදින්නවත් පුළුවන්ද බෑ. සමහරට නැගිට ගන්නත් බෑ. සමහරට අඩියක් දෙකක් ඇවිද ගන්නත් බෑ. කෑම කොච්චර මිනිස්සු කෑමට නිදි වෙලා තියෙනවද? ඒ පහසු ආහාරයක් ගත්තාම මොනතරම් සැහැල්ලුද බලන්න ශරීරයට. මොනතරම් සැහැල්ලුද ශරීරයට පහසු ආහාරයක් ගත්තාම. මද ආහාරයක් ගත්තාම පහසු ආහාරයක් ගත්තාම ශරීරයට හරි පහසු ඕනම දෙයක්. අන්න බලන්න. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්න භික්ෂුන් වහන්සේලාට මේ ශරීරයේ මේක යාපනාය හරියට විහිංසූපරතිය. මේ වගේ රස වින්දනය කරන්න මේ ආහාර ගන්න ඕන. හොඳ ලස්සන උදාහරණයක් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. මේ ආහාර ගන්න කොහොමද කියලා. මම දවසක මේ පින්නතුන්ට කියලා දීලා තිබෙනවා මේ උදාහරණය. ඊළඟ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන බ්‍රහ්මචර්යානුග්‍රහය ඉති පුරාණංච වේදනා. පටිහංකාවි නවංච වේදනං උපාදේශාමි. පැරණි වේදනා තිබ්බා ඒව නැති කරගන්න. මොනවද මේ පැරණි වේදනා? පැරණි වේදනා තමයි කුසගින්න. කෑම කාලා පැය කීපයක් ඉන්නකොට නැවත බඩගිනියනවා, කුසගිනියනවා. මේ කුසගින්න නැති කරගන්න තමයි මම මේ ආහාරය ගන්නෙ. ඒකට කියනවා ඉති පුරාණංච වේදනා. පටිහංකාවි නවංච වේදනං උපාදේශාමි. ඊළඟට දැන් තියෙනවනේ මොකක් හරි වේදනාවක්. පැරණි වේදනාව තිබේවා සමනය කරවෙන්න. දැන් මොනවා හරි යම්කිසි වේදනාවක් තියෙනවා ඒක නැති කරගන්නත් තමයි මේ ආහාර ගන්න. උපාදේශාමි ඉදිරියට නැවත මේ වගේ දෙයක් ඇති නොවෙන්න ආහාර ගන්න. යාත්‍රාච මේ භවිෂති. අන්න බලන්න කොච්චර ලස්සනද බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. යාත්‍රාච මේ හරියට යාත්‍රාවක් වගේ ගමන් කරන්න පහසුයි. ආහාර ගත්තාම යාත්‍රාවක් වගේ බොහොම පහසුවෙන් ගමන් කරන්න පුළුවන් විදියට තමයි ආහාර ගන්න ඕනේ. අනවජ්‍යතාජ පාසු විහාරෝචාති. අනවශ්‍ය විදියට මේ ආහාරයට ඇලෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. බලන්න මේක අපි කාටත් ගිහි ඔබටත් පැවිදි අපටත් මොනතරම් වටිනවද? මේ පින්නතුනි මේ ආහාර දැන් ඔය ආහාරයට නිතර ආහාරයට ගිජු වෙනකොට ටිකක් ඔබ අත්හදා බලන්නකො මේ ආහාර ටික අඩු කරලා බලන්න. ආහාර නැතුව ඉන්න බැයිද කියලා. පුළුවන්. ආහාර නැතුව බොහෝ කාලයක් නෙමෙයි. දැන් සමහරුන්ට දවසට 3 වේල කාලක් මදි. සමහර විට කීප විටක් ආහාර ගන්න ඕනේ සමහරුන්ට. ඒක තමන්ගේ ශරීරයට හුරු වෙලා ඒක. ටික ඒ කෙනාට ඒක අඩු කරගන්න පුළුවන්. එයා කැමැත්තෙන්. එයා කැමැත්තක් තියෙනවා නම් ඒක අඩු කරගන්න පුළුවන්. කෙනෙකුට පුළුවන් දැන් බලන්න ස්වාමින් වහන්සේලා එක් වේලයිනේ වළඳන්නේ බුදුහාමුදුරන් කාලේ බලන්න එක් වේලයි. එක වේලයි වළඳන්නේ. දවල්ට විතරයි. සමහර රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලා ධානය සමාපත්තිය වල සමතුලිත වෙනාම දවස් 7ක් එක දිගටම වතුර ටිකක්වත් පානය කරනවා. ඉතින් ආහාර ඕනද මේකට? උන්වහන්සේලා චිත්ත විවේකයෙන් තමයි උන්වහන්සේලා වැඩ ඉන්නේ. සිතේ ශක්තිය නිසා ශරීරයට දෙන්න ඕන කබලිකාර ආහාර දෙන්න අවශ්‍ය නැහැ. දැන් බුදුරජාන් වහන්සේ බලන්න මේ බුද්ධත්වයට පත් වෙලා පත්ුනේ උන්වහන්සේ කිරි ආහාර වැළඳුවා පිඬු 49ක්. බලන්න. සති 7ක් උන්වහන්සේ වැඩ හිටියයි කියන්නේ. ඔන්න බලන්න. ඉතින් අපිට පුළුවන් මේ ආහාර අපේ ටික ඕනනම් අඩු කරලා බලන්න තමන් කෙනෙක් අපි හිතමුකෝ කෙනෙක් හරි ස්ථූල කෙනෙක් ඉන්නවා නම් අපේ ශරීරයේ තමන්ට බර වැඩි කියලා හිතනවා නම් ඒ කෙනාට පුළුවන් ටික තමන්ගේ සෞඛ්‍ය ගැන හිතලා මෙහෙම කටයුතු කරන්න. ආහාර ගැන හිතලා. ඊළඟ බුදුහාමුදුරු පෙන්නලා දෙනවා කොහොමද අපි පරිහරණය කරන්න ඕනේ අපි වැඩ ඉන්න කුටිය. එහෙම නැත්නම් සේනාසන. පටිසංකා යෝනිසෝ සේනාසනම් පටිසේවාමි. මහණෙනි සිහියෙන් යුක්තව මේ සේනාසනය පරිහරණය කරන්න. වැඩ ඉන්න තැන් කුටි පරිහරණය කරන්න. කොහොමද? යාවදේව සීතස්ස පටිඝාතාය. මේ සීතල ආවොත් සීතල දුරු කරගන්න. සීතලෙන් ආරක්ෂා වෙන්න. උන්නස්ස පටිඝාතාය. උණුසුමක් ආවොත් දැඩි ඉරේලියක් ආවොත් ඒකෙන් ආරක්ෂා වෙන්න කුටියක් පරිහරණය කරන්න. දංශ මකස වාතාතප සිරින්සප සම්පස්සාන පටිඝාතාය. අර කලින් කිව්වා වගේ මෙහි මදුරු සර්පයන්ගෙන් බේරෙන්න ආරක්ෂා වෙන්න කුටියක් පරිහරණය කරන්න අපි. ඊළඟට යාවදේ උතුපරිස්ස විනෝදනම් පටිසල්ලානාරාමත්තා.
ඍතු වෙනස් වෙනකොට ඒ වගේ ආරක්ෂා වෙන්න. දැන් මේ රටවල් වගේ නම් දැන් සමයකට එළියේ ඉන්න පුළුවන්. හැබැයි මේ වගේ සීතල අවස්ථාවලක වින්ටර් එක එනකොට එළියේ ඉන්න බෑ. හරි අමාරුයි සීතලයි. අන්න ඒ වගේ ආරක්ෂා වෙන්න මොකද කරන්නේ? කුටියක් පරිහරණය කරනවා. ගෙදරක් පරිහරණය කරනවා. ගෙයක් හදා ගන්නවා. පහසුවෙන් ඉන්න. එහෙමයි අපි හිතන්න ඕනේ. ඒකෙන් මම මෙතෙන් දැන් පින්නතුනි මම මේ සඳහන් කළේ දැන් එක දැන් සරියුත් මහ රහතන් වහන්සේ වහන්සේගේ තේර ගාථාවල සඳහන් වෙන උන්වහන්සේ සඳහන් කරනවා මට භාවනා කරන ඉරියව්වෙන් වාඩි වුණාම කකුල් දෙක නොතෙමෙනවා නම් ඒ තැනත් මට පහසුයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ උන්වහන්සේට බොහොම අඩි 2ක් 3ක් වගේ ප්‍රමාණයක ස්ථානයක් තිබ්බනම් ඒත් ඇති කියලා. ඔන්න බලන්න. හැබැයි උන්වහන්සේලා එහෙම හිතුවට පින්නතුනි එහෙම හිතනවා. ඒකට උන්වහන්සේලාටත් දැන් බලන්න අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කරලා මහා මන්දිරයක් උන්වහන්සේලාට පූජා කළා. උන්වහන්සේලා ඒ වගේත් වැඩ හිටියා. හැබැයි උන්වහන්සේලා ඒව අල්ලගෙන නෙමෙයි අතහැරලා. උන්වහන්සේලා බොහොම උපේක්ෂාවෙන්. අන්න ඒකයි අපි ගන්න ඕනේ පණිවිඩය මේකෙන්. ඔබත් සමහර විට හොඳට ගෙවල් දොරවල් හදාගෙන හොඳට යාන වාහන අරගෙන බොහොම සැපසේ ජීවත් වෙන්න ඕනේ. හැබැයි හොඳ සිහියක් තියෙන්න ඕනේ අපි ඇයි මේ පරිහරණය කරන්නේ මේ දේවල්. මේ දේවල් පරිහරණය කරන්නේ මෙන්න මේකයි හේතුව. මේවත් දවසක නැති වෙනවා. මේකත් අනිත්‍යයි කියන සංඥාව ඔබ ඇති කරගන්න. අනිත්‍ය සංඥාව. ඊළඟ බුදුහාමුදුරු පෙන්ලා දෙනවා පටිසංකා යෝනිසෝ ගිලානපච්චය වේසජ්ජ පරික්කාරම් පටිසේවාමි. මේ ගිලම්පස මොකටද භාවිතා කරන්නේ? යාවදේ uppannānaṁ veyyābādhikānaṁ වේදනානම් පටිඝාතාය අභ්‍යාපජ්ජ පරමතායාති. ඒ කියන්නේ මේ ගිලම්පස අපි පරිහරණය කළ යුත්තේ යම් කිසි ආකාරයෙන් අපිට ලෙඩක් අසනීපයක් වුණොත් අන්න ඒකෙන් ආරක්ෂා වෙන්න තමයි වෙయ్యාබාධිකානම් වේදනානම් වේදනාව නැති කරගන්න. ආබාධයක් වුණොත් ඒ ආබාධය සමනය කරගන්න තමයි මේ ගිලම්පස පරිහරණය කරන්නේ කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. ඒතකොට මෙහෙම පින්නතුණි අපේ ජීවිතේට මේක අපි එකතු කරගත්තාම අපි කෑම අපි ගන්න ආහාර අපි පරිහරණය කරන ඇඳුම් පැළඳුම් ඒ වගේම අපි ඉන්න අපි පරිහරණය කරන බෙහෙත් ඊළඟට ගිලන්පස අපි ඉන්න ගෙදර නිවස අපි අඳින ඇඳුම් පැළඳුම් මේ කියන දේවල් ඔයයන්ටත් ජීවිතේ එකතු කරගන්න පුළුවන් අපිට මේ සරල වෙන්න මේ දේවල් වලට සරල වෙන්න. ඒ සරල ජීවිතේ මොනතරම් වටිනවද? සරල ජීවිතේ මොනතරම් වටිනා ජීවිතයක්ද සරල ජීවිතේ. කර්ණීය සූත්‍රයේ දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ. බොහොම සහැල්ලු දීපේවතක් ගත කරන්න කියලා. ඉතින් මේක බුදුහාමුදුරු පෙන්ලා දුන්නේ නිවන්ට යන මාර්ගයක්. ඒතර පින්නතුනි මේ දැන් මේකෙන් සිද්ධ වෙන්නේ සමහරු මේවට ඇලෙනවා. අපි හිතමු ඇඳුම් පැළඳුම් කියලා කෙනෙක් ඇඳුම් දැක්කහම එතනින් එහා යාට සිහියක් නැහැ. ගෙවල් වල ඇඳුම් ගොඩ ගහගෙන හැබැයි අඳින්නෙත් නැහැ. එක දවසයි ඇඳුම් අඳින්නේ එතනින් එහාට අඳින්නේ නැහැ. බලන්නකෝ. දකින්නකට ආස කරනවා. දකින්නකට ආස කරනවා. මොනවද මේකෙන් ඇති වෙන්නේ? ආශ්‍රවයන්, ආසාවන්. ඒකට ඒවෙන් තව තවත් ආසාවන් ඇති වෙනෝනේ. තව තවත් ආශ්‍රවයන් වැඩි වෙනවා. ඒතර ඇඳුම පරිහරණය කරනකොට බුදුහාමුදුරු පෙන්ලා දුන්නේ ඇයි අපි මේ ඇඳුම් පරිහරණය කරන්නේ? මට මේ ඇඳුම ලස්සනයි. හොඳයි මේක මට ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ටික දවසක් අඳින්න පුළුවන්. මේකට මට ප්‍රමාණවත් මේ. මේකට මේ ඇති මට. කියලා අපිට පුළුවන් පාලනය වෙන්න. එහෙම නැත්නම් මේ ක්ලේශයන් ඇති වෙන ආකාරය නැති කරගන්න පුළුවන්. පරිහරණය. ඇඳුම් පැළඳුම්. දැන් බලන්න ගෙවල් දොරවල් හදන්න ගියාම සමහරු එහා ගෙදර තට්ටු දෙකට ගේ හැදුවොත් අපි බලනවා අපි දෙක හතරක් කරගන්න ඕනේ එහා ගෙදරට වැඩිය. එහා ගෙදර මොනවා හරි දෙයක් කළොත් ඊට වැඩිය දෙයක් අපි මේ ගෙදර බලනවා. මෙහෙනම් නැතුව ඇති මම මේ කියන්නේ ලංකාවේ. ලංකාවේ බොහෝ දුරට එහෙමනේ. අපේ පිරිහීමත් ඒකනේ. මේ රටවල් වල එහෙම නෑ. නමුත් ඊට වැඩිය අපේ ලංකාවේ බොහෝ දුරට එහෙම තියෙනවා. අපි ඉතින් කවුරුත් දන්න දෙයක් ඒක. ඉතින් ඒක නිසා පින්නතුනි අපි බොහොම සරල වෙන්න ඕනේ. ගියක් පරිහරණය කරන්න මොකටද අපි ජීවත් වෙන්න. සමහරු මුළු ජීවිත කාලෙම ණය ගෙවගවා ඉන්නව ගෙදරට. මුළු කුවට මන්දිර හදාගෙන
හැබැයි අනිත් අයට පේන්න ඒවා හදනවා අවසානයේ ණය ගෙවමින් මුළු ජීවිත කාලෙම දෙවනවා. ඉතින් අපිට පුළුවන් විදියට අපි හදාගෙන බොහොම සතුටින් ජීවත් වෙන අයත් ඉන්නවා. එහෙම අයත් ඉන්නවා. අපිට තියෙන විදියට අපිට මේ ඇති. මේකෙන් සැනසෙන්න පුළුවන් කියලා සතුටු වෙන්න පුළුවන්. අන්න බලන්න. ඒකෙන් පුළුවන් අපිට අත්ති ආසවා පටිසේවනා පහතබ්බා පටිසේවනා පරිහරණය කිරීමෙන් අපිට දුරු කරගන්න පුළුවන්. ඒවා පරිහරණය කරනකොට අපි හොඳ අවබෝධයෙන් සිහියෙන් යුක්තව පරිහරණය කරන්න ඕනේ. ඒ සිහියෙන් යුක්තව පරිහරණය කරනකොට අපිට පුළුවන් සැනසෙන්න. එහෙම නැත්නම් ආසාවන් පිටිපස්සේ යන්නේ. දැන් සමහර මොන තරම් ආසාවන් පිටිපස්සින් යනවද? මොන තරම් ආසාවන් පිටිපස්සින් යනවද? දැක්කොත් දෙයක් ඒ දේ ඕනේ. ණය වෙලා හරි ඒ දේ ගන්නවා. බලන්න. ඉතින් ඒක නිසා මේ ආශ්‍රවයන් නැති කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමය කියලා දෙන්නේ. ඒක නිසා අපි හොඳ අවබෝධයෙන් යුක්තව මේවා පරිහරණය කරන්න. ඇඳුම් පරිහරණය කරනකොට, ආහාර පරිහරණය කරනකොට රසවත් ආහාර ගන්න ඕනේ. දරුවන්ට කෑම ටික හොඳට උයලා දෙන්න ඕනේ. ඒක නෙමෙයි මම මේ සඳහන් කළේ. අපිට සිහිය තියෙන්න ඕනේ මේ අපි ඇයි මේ ආහාර පරිහරණය කරන්නේ? රසට ගුණට මේවා පරිහරණය කරන්නේ අපි මේකයි හේතුව. මේ නිවසක් පරිහරණය කරන්නේ මේකයි හේතුව. ඒ මූලික හේතුව අපි දැනගෙන ඒක හිතේ තියාගෙන පරිහරණය කරනවා නම් පින්නතුනි අපිට පුළුවන් අත්ති ආසවා පටිසේවනා පහතබ්බ පටිසේවනා පරිහරණය කිරීමෙන් අපිට දුරු කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒක නිසා පින්නතුනි අද කාලයක වේලාව අපිට අවසන් වෙලා තිබෙනවා. ඒක නිසා අද අපි මේ ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. පින්නතුනි හෙටත් දවසේම අපි සිල් වැඩසටහන සිද්ධ කරනවා. ඒක නිසා ඒ සඳහාත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ මොහොතේදී අපි ප්‍රාර්ථනා කරන ඔබ අද දවස තුල මේ සිද්ධ කරගත්තා වූ උතුම් වූ කුසලානුභාවයේ බුද්ධ වන්දනා ඒ වගේම පන්සිල් සමාදන් වෙමින් බුද්ධ වන්දනා සිදු කරමින් මෛත්‍රී භාවනාව මොහොතක් අපි දියුණු කරමින් ඒ වගේම මේ සූත්‍ර දේශනාවකට සවන් යොමු කරමින් ඔබ මේ සිද්ධ කරගත්තා වූ සියලු කුසලානුභාවයේ බලයෙන් ඔබ නමින් ජන්මාන්තරගතවන්ට දුන සියලු ඥාතීන් දෙසා මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. ඔබේ නමින් මියගිය ඔබේ දෙමව්පියන් ඥාතීන් ඒ වගේම ගුරුවරුන් මිය පරලෝකී යම් තාක් ඥාතීන් නැද්ද සියලු ඥාතීන් සිහි කරලා පින් අනුමෝදන් කරනවා. සියලු දෙනාට මේ පින් අනුමෝදන් වීමෙන් ඒ සියලු දෙනාම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් දෙවියොත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ඔබ සියලු දෙනාටම මේ උතුම් වූ කුසලානුභාවය ආශිර්වාදයක් වේවා. ඔබ සියලු දෙනාට මේ උතුම් වූ කුසලානුභාවය ආශිර්වාදයක් වීමෙන් ඔබ සිද්ධ කරන්නා වූ සියලු කටයුතු සාර්ථක වේවා. මේ ධර්ම මාර්ගයේ දිනෙන් දින හිරු නැගෙන්නා හා සමානව දියුණුවට පත් වෙන්නටත් ඒ වගේම ඔබගේ භාවනාව දිනෙන් දින දියුණුවට පත් කරගන්නටත් ඒ වගේම වහවහ මේ භවයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසීමටත් මේ උතුම් වූ කුසලානුභාවය ආශිර්වාදයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.